නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සා. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, පින්වත් සිල් මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද පොල්ගහවල මාසික භාවනා වැඩසටහනේ සදහන් වැඩසටහනේ දහවල ධර්ම දේශනාවත් ශ්‍රද්ධා රූප වාහිනියෙන් විකාශනය කරන්නට බරපැන දරන්නේ ඇමරිකාවේ පදිංචි පින්වත් කවින්දී රණසිංහ දියණිය සහ කසුන් චතුරංග රණසිංහ පුතණුවන් විසින්. ඒ තුළ තමයි අද දහවල් ධර්ම දේශනාවේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරගන්නේ රූපවාහිනී විකාශනයක් විදිහට. කෙසේ නමුත් මේ කාලේ අපි කතා කළේ අපි කවුරුත් මරණයට සූදානම් විය යුතු බව. ඒ මරණයට සූදානම් වෙන්න නම්, මරණ ඉදිරියේ බය තැති ගැනීම නැතුව ඉන්න නම් බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම තියෙන්න ඕන. ධර්මයේ ගැන පැහැදීම තියෙන්න ඕන. සංඝ රත්නය ගැන පැහැදීම තියෙන්න ඕන. ඊළඟට අඩුපාඩු හදාගෙන තමන් සිල්වත් වෙන්න ඕන. එතකොට මරණයේ ඉදිරියේ බයක් ඇති ගැනීමක් නැතුව ඉන්න පුළුවන්. මරණයේ ඉදිරියේ බය වුණ කෙනා මොකක් හරි දෙයක ඉල්ලෙනවා. ඒ ඉල්ලෙන දේ නරක දෙයක් වුණොත් නරක ලෝකයකට යනවා. ඉතින් කොහොම හරි මේ අප්‍රමාදී වීම පිණිස දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ ප්‍රමාදයනේ. අපි නිකන් ඔහේ කතා කර කර ඉන්නේ, ඔහේ ඇවිද ඇවිද ඉන්නේ ප්‍රමාදේ නිසා. හරියට ගොඩාක් දේවල් කරලා ඉවර වෙලා කරන්න ඒ හැටි දෙයක් නැහැ, තව පොඩි දෙයයි තියෙන්නේ වගේ තමයි එච්චර විවේක ගන්නවා. නමුත් මොකවත් සංසාරයෙන් නිදහස් වෙන්න කරගෙන නැතුව තියෙද්දී ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා වීරිය නැතුව මේ විදිහට ප්‍රමාද වෙන කෙනාට උපකාරක භාවනාවක් තමයි මරණානුස්මති භාවනාව. මරණය ගැන කල්පනා කිරීම. මරණය ගැන කල්පනා කරපු ගමන් අප්‍රමාදී වෙනවා. ඉතින් ඒ නිසා මම අද මැරෙන්න පුළුවන්, හෙට මැරෙන්න පුළුවන්, කොයි හරි අවස්ථාවක් ලැබිච්ච ගමන් මාව මැරෙන්න පුළුවන්. ඉස්සරහිනුත් පස්සිනුත් හැම දිශාවකින්ම මරණයට සූදානම්ව තියෙනවා. උපන් සත්වයා මරණය කරාමයි යන්නේ. එක එක වයසේ එක එක තරාතිරමේ කෙනා මැරෙනවා. මේ විදිහට වාහනයක යද්දී
විවේකයෙන් ඉඳිද්දී මරණය ගැන කල්පනා කරන්න ඕන. අපි හෙට අනිද්දා මැරෙනවා කියලා හිතුවත් එයා මේ මාසික භාවනා වැඩසටහනට හරියනවා. ඇයි ඒ? එයාගේ ජීවිතයේ අවසාන භාවනා වැඩසටහන සංඝයා වහන්සේ නමක් ඉස්සරහා අහන බණ ආයෙ ලැබෙන්නේ නැහැ. සමහරවිට ගිය පාර වැඩසටහන් වලට ආපු ආච්චි අම්මලා සමහරට එක්කෙනෙක් දෙන්නෙක් හරි මේ පාර මැරිලා ඇති. දැන් ළඟදී අපි පාම්ස කූලයකට ගියා. ඉතින් ඒ නායක හඳුරකෝ මේ උපාසක අම්මා ගිය මාසේ සිල් ගත්තා. දැන් මේ ඊළඟ එන පොයට සිල් ගන්න නැහැ. ඒ වගේ ඊළඟට මට මතකයි අර සද්ධා රූපවාහිනිය යන මිලින්ද ප්‍රශ්නේ ළඟදී මේ පුණ්‍යානුමෝදනාවක් ලියලා ඉවලා තිබ්බා. ඒ නැති වෙච්ච 100 කෙනෙකුට පින් අනුමෝදන් කරලා. ඒතකොට මිලින්ද රාජ ප්‍රශ්නේ බලපු අහපු 100 කෙනෙක් මැරිලා. තමන් බලන අහන වැඩසටහනේම ඉදිරි වැඩසටහනක තමන්ටම පින් අනුමෝදන් කරනවා. මරණේ වගේ. අද අපූර්ව කරුණු ටිකක් අපිට ඉගෙන ගන්න ලැබෙනවා. අපි ඒ කරුණු වලට යන්නේ බුද්ධ දේශනාවකින් විවර කර ගන්න මාර්ගයක් ඔස්සේ. මේ දේශනාවේ නම අරක සූත්‍රය. අංගුත්තර නිකායේ සත්තක නිපාතේ තියෙන්නේ. භූත පුබ්බම් භික්ඛවේ අරකෝ නාම සත්තා අවහෝසි. පින්වත් මහණෙනි, මේක ඉස්සර වෙච්ච දෙයක්. අරක කියන නම තිබෙන ශාස්ත්‍රූවරයෙක් හිටියා. ශාස්ත්‍රූවරයා කියලා කියන්නේ අනිත් අයට ගුරු හරුකම් දෙන ප්‍රධානියෙක්. අනිත් අයට ගුරු හරුකම් දෙන ප්‍රධානියෙක් හිටියා. ශාස්ත්‍රූවරයෙක්, මාර්ගදර්ශකයෙක්. තිත්තකරෝ තීර්ථකයි, බුද්ධ ශාසනයෙන් බැහැර කෙනෙක්. කාමේසු වීතරාගෝ, කාමයන්ගෙන් වෙන් වෙච්ච කෙනෙක්. මෙයා ඉරිසිවරේ, තාපසේ, කාමයේ සේවනය කරන්නේ නැහැ. අරකස්ස කෝපන භික්කවේ සත්තුනෝ අනේකානි ශාවක සතානි අහේසුම්. 100 ගණන් ගෝල බාලයෝ හිටියා. අරකෝ සත්තා ශාවකානං ඒවන් ධම්මං දේශේති. ඒ ශාස්ත්‍රුන් වහන්සේ තවන්ගේ ගෝල බාල පිරිසට, ශ්‍රාවක පිරිසට මේ විදිහට තමයි බණ කිව්වේ. අප්පකම් බ්‍රහ්මනා ජීවිතං මනුස්සානං. බ්‍රහ්මනවරුනි, මිනිස්සුන්ගේ ජීවිත අල්පයි, ආයුෂ. පරිත්තං ලහුකං, ඊ타මත් චුට්ටයි, ඊ타මත් කෙටි. බහු දුක්ඛං, හප්පි දුක් ගොඩ. බහු පායාසං, හරි පීඩාකාරී ජීවත් වෙන්න ගියාම. ඒක තේරෙනවනේ. මන්තාය බොද්ධම්බං, අවබෝධ කරන්ට ජීවිතේ තේරුම් අරන් අවබෝධ කරන්න තියෙන්නේ. මන්ත්‍රණයෙන් නැත්නම් ඥාණයෙන් අවබෝධ කරන්න තියෙන්නේ. කත්තබ්බං කුසලං, ඒ නිසා කුසල් කරන්ට. චරිතබ්බං බ්‍රහ්මචරියං, බඹසරේ හැසිරෙන්න. නත්ති ජාතස්ස අමරණං, ඉපදුන කෙනාට අමරණීය බවක් නැහැ. කියන්නකො බලන්න අමරණීය කෙනෙක් නෑ. මිනිසුන්ගේ ජීවිතේ මරණීය කියන එක හරි බුදුමයි. දැන් අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මහවංශී දෙවෙනි කොටසේ
එක පරිච්ඡේද ගණනාවක් පරිවර්තනය කළා තියෙනවා. ඔබට කියවන්න ලැබෙයි. මේ මිනිසුන්ගේ ජීවිත වෙනස් වෙන විදිහ. හැම තැනකම දාලා තියෙන විස්තර මේ ජීවිතේ විදුලි එළියක් වගේ කියලා. මේ තිබ්බා මේ නෑ. මේ තිබ්බා මේ නෑ. ධාතුසේන කුමාරයා සංඝයාගෙන් ගුරුහරුකම් ලැබගෙන ඊට පස්සේ පුංචි කාලේ හාමුදුරුවෝ නමක් ළඟ මහාන වෙනවා. මහාන වෙලා පොත් බලනවා. පොත් බලනකොට දවසක් වැස්සක් ආවා. පොඩි හාමුදුරුවෝ දෙමින් නැහැ. ගුරු හාමුදුරුවෝ බැලුවා. නායෙක් ඇවිල්ලා වටේ දරණ ගහගෙන පෙන ගොබේ දාගෙන ඉන උඩට පොඩි හාමුදුරුවෝ දෙමිනවට. ගුරු හාමුදුරුවෝ හිතුවා මේ පොඩි කෙනා නම් සුළුපටු කෙනෙක් නෙවෙයි. දවසක් මේ පොඩි හාමුදුරුවෝ පොතක් බල ඉන්නකොට අනිත් හාමුදුරුවෝ ටික අතුගාලා කුණු ගොඩක් අරන් අර පොඩි හාමුදුරන්ගේ ඔළුවට දැම්මා. ගුරු හාමුදුරුවෝ බලාගෙන හිටියා. තරහ ගියේ නෑ. හිතුවා මේ කෙනා නම් රජකමටමයි හරියන්නේ. ඒ කාලේ සිංහල රජෙක් නෑ. ප්‍රශ්න ලංකාවේ. දවසක් හීනෙන් නායක හාමුදුරුවෝ හීනියක් දැක්කා. පොඩි හාමුදුරුවෝ ඉන්න තැනින් ඈතට ගෙනියන්න ඕන කියලා. උදේ පාන්දරම පොඩි හාමුදුරුවෝ අරගෙන ගියා. එදා උදේම සතුරු රජාට ආරංචි වෙලා පන්සල වට කළා. එතකොට ගුරු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ තරම් පැනලා යනකොට විශාල ගඟක් ගලාගෙන යනවා. බලන්ට පොඩි නම පුතේ අපේ ගමනට මේක හරස් වුණා. උඹ අනාගතේ රජ වුණොත් උඹ හරස් වෙනින් මේ ගඟට කිව්වා. නායෙක් ඇවිල්ලා විශාල නාගේ ගඟේ මේ පැත්තේ ඉඳලා එගොඩට වතුර උඩින් දිග ඇද්දුනා. මේ ලංකාවේ වෙච්ච දේවල්. ගුරු හාමුදුරුවෝයි පොඩි හාමුදුරුවෝයි අර කඳ උඩින් නායාගේ කඳ උඩින් එගොඩ වුණා. පස්සේ කාලෙක රට එක්සේසත් කළා ධාතුසේන රජුරෝ. පුදුම විදිහට ශාසනයට සේවාවල් කළා තියෙනවා. ඊට පස්සේ අර ගඟ හරස් කරලා වැවක් බැන්දා. කුමක්ද? කලා වැව. පුතාලා දෙන්නයි දුවයි. ගොඩාක් ආදරේ දුවට. දුව බැඳලා දුන්නා ඇමති කෙනෙකුට. ඒ ඇමති කසින් ගැහුවා කියලා දුවට මේ රජුරෝ ඒ බෑනාගේ අම්මාට කසින් ගැහුවා. ඒකට බෑනා තරහ ගත්තා. ලොකු පුතා කස්සප කුමාරයා බිඳෙව්වා. රජුරෝ හිර කෙරෙව්වා. කුමන්ත්‍රණ කළා. කිව්ව රජතුමා ගොඩාක් විශාල ධනයක් හංගලා තියෙනවා ඉල්ල ගන්න කියලා. රජුරෝ හංගපු දෙයක් නැහැ. රජුරන්ට මතක එහෙම එකක් නැහැ. අවසානයේ කිව්වා හරි මං කලාවැව ළඟට ගෙනියන්න. වයසක ඇතෙක්ගේ කරේ බැඳපු කරත් එක මිනිස්සෙක් දාලා රජුරෝ ඒකේ දාලා කලාවැව ළඟට ගෙනිච්චා. අර මිනිස්සයා විලඳ කකා යන ගමන් රජුරවන්ටත් විලඳ ටිකක් දුන්නා කන්ට කියලා. සන්නසක් ලියලා දුන්නා අනාගතේ මුගලන් කුමාරයා රජ වුණොත් උඹට දොරටු පාල තනතුර හම්බෙයි කියලා සන්නසක් ලියලා ඒ කරත්තේ මිනිස්සයාට දුන්නා. එදා මහාන කරගෙන හිටපු ගුරු හාමුදුරුවෝ තවම ඉන්නවා වයසයි. රජුරෝ කලාවැව ළඟට යනකොට අර හාමුදුරුවෝ පිණ්ඩපාත කරගෙන ඇවිල්ලා කලාවැව ළඟ අර රජුරවන්ට කතා කළා. වැන්දා හිස අතගාලා පාත්‍රයෙන් දානි කැව්වා රජුරවන්ට.
රජුරණ කන්ට නැහැ. මේ රටේ රජවරුන්ට වෙච්ච දේවල්. කලාව වෙන්නාලා කිව්වා මට තියෙන වස්තුව මේක තමයි කියලා. ඊට පස්සේ කෝප වුණ පුතා කස්සප මේ අර බෑනට මන කළා මට පන්තාත්තා කියලා. ඊට පස්සේ රජතුමාගේ ඇඳුම් ගලවලා හිරේ බිත්තියට හේතු කළා මැටි ගහලා මැරුවා. ඒකද කියනවා හිතුවා පස් ගන්නවා කියලා. රජෙක් මැරිච්ච හැටි සම්පත නැසිච්ච හැටි වෙනස් වෙච්ච හැටි පොත ලියපු හාමුදුරුවෝ ලියලා තියෙනවා. කලාවැව හදන කාලේ කැලේක ඉඳලා හාමුදුරුවෝ නමක් භාවනාවෙන් නිරෝධ සමාපත්තියක් වෙන්න ඇති. හෙල්ලුවා ඇඟ හාමුදුරුවෝ නැගිටින්නේ නැහැ. අනේ හාමුදුරුවෝ නමක් අපවත් වෙලා කියලා ඇඟට පස් දාලා. ඒක වෙන්න ඇති කියනවා රජතුමා හිතුවා පස් ගහලා මැරෙන්න විදියට හැදුනේ. මැරෙන හැටි වැඩක් නැහැ ඉතින් කියලා. එක එක්කෙනාගේ කර්ම හොඳ පැත්තට හෝ නරක පැත්තට වෙනස් වෙවි යන්න ඒ හැටි කාලයක් යන්නේ නැහැ. දැන් මේ දවස්වල ලෝකයේ යන ලොකු ප්‍රවෘත්තියක් තමයි ඉන්දියාවේ ආච්චි අම්ම කෙනෙක් කෝච්චි පාරේ සින්දු කිකිය හිටියා. රානු මොණ්ඩල් කියලා යාගේ නම. ඊට කොල්ලෙක් ඉතින් ඒ පොඩි සින්දුවක් කරන් මේ අන්තර්ජාලෙට දැම්මා. ඒක දවසින් දෙකකින් ප්‍රසිද්ධ වෙලා ගිහිල්ලා ඒ අම්මව ගෙන්නලා ඒ අම්මගෙන් හඬ ගත්තා. මේ හිත උමතු වෙනවා හඬට. ඊට පස්සේ මෝදි ලතා මංගেশකර් ඊළඟට සල්මන් ඛාන් ඒ ඔක්කොම එයාව ගෙන්නලා එයාගෙන් සින්දුවක් ගත්තා. සල්මන් ඛාන් එයාට කෝටි ලක්ෂ 165ක ගයක් එයාට දුන්නා. සතියක් ඇතුළත. එයාගේ දුව අතුරුදහන් වෙලා හිටියේ. එයාගේ නම කෝ පැතිරීගෙන යනකොට දුව හම්බ වුණා. දුව හොයාගෙන ආවා. පාරේ හිඟාංගක හිටපු ඈ කොහොමද ජීවිත වෙනස් වීම? යාන වාහන වල යන මිනිසුන්ට පවා කොතන මැරෙන්න වෙයිද දන්නේ නැහැ. සමහර හොඳ ලොකු ගෙවල් වල මිනිස්සු ඔන්න අම්මලාට ලොකු කොමඩ් එකක් කියලා එකක් හදලා දෙනවා. ටොයිලට් හදලා දෙනවා. මොන්දට ඉතින් මේකේ වැසිකිලි කළා. එළියට එනකොට පායලිස් වල වැටෙනවා. සමහර අය ඔළුව කොමඩ් එක අස්සේ ගිහිල්ලා පෝච්චි අස්සේ ගිහිල්ලා එහෙම මැරෙනවා. තමාම වසුරු දාපු තැන තමාම ඒකෙම මුහුණ ගහගෙන මැරෙන මිනිස්සු ඉන්නවා. මරණය ඉතින් ඒ නිසා මහවංශය බලන්නකෝ දෙවෙනි පොත. හම්මෝ මිනිස්සුන්ගේ මිය යෑම ටික කලයි මේ ජීවිතේ තියෙන්නේ. ඊට පස්සේ ඒ නිසා කුසල් කරන එක නෙව හොඳ. බඹසරේ හැසිරෙන එක නිවන් මාර්ගේ පුරුදු කරන එකයි හොඳ. නත්ති ජාතස් අමරණං උපන් කෙනාට අමරණීය බවක් නන්නේ. ඒ අරක ශාස්ත්‍රුන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට මෙසේ අවවාද කරනවා. සේයතාපි බ්‍රාහ්මනා තිනග්ගේ උස්සාව බින්දු සුරියේ
උග්ගච්ඡන්තේ කිප්පමේව පටිවිගච්ඡති න චිරට්ඨිතිකං හෝති. තනකොළ ගහක අග වතුර බිඳුවක් තියෙනවා. හිරු උදා වුණාට පස්සේ වාස්ප වෙලා යනවා. ඒව මේවකෝ බ්‍රහ්මන උස්සාව බින්දූපමං ජීවිතං. ඒ වගේ බ්‍රහ්මනවරුනි තනාගතේන පිළිබින්දුවක් වගේ මේ ජීවිතය. බහු දුක්ඛං බහු පායාසං. ගොඩාක් දුක් සහිතයි මේ ජීවිතේ. බොහෝ වෙහෙස කරයි. අම්මා කෙනෙක්ගේ බඩේ හැදිලා කලලි ඒ බඩ ඇතුලේ තැම්බි ඉඳලා අඬාගෙන මේ ලෝකෙට ජීවත් වෙලා ඊට පස්සේ අනේක ප්‍රකාර දුක් දුම්නස් වලට මුහුණ දීලා ලෙඩ රෝග වලට මුහුණ දීලා කායික මානසික පීඩා වලට මුහුණ දීලා හඬලා වැළපිලා පපුවේ අත් ගහගෙන දුක් ගැනවිලි කියාගෙන කොච්චරනම් ප්‍රශ්න තියාගෙනද මිනිස්සු ඉන්නේ මේ hina වෙලා. ගෙවල් වල ප්‍රශ්න අපිට දැන් හාමුදුරුවෝ විදිහට නම් අපිට මේ අසුපේ ඉන්න බැයි නම් වෙන අසුපකට ගියා. රුවන්වැලි සෑය වැන්දා, බෝධිය වැන්දා, අඟුලිමාල සෑය වැන්දා. මිනිස්සුන්ට කොහොම ඒව කරන්නේ? කොහේ යන්නද? තනිකඩ විද්දින් නම් තනියෙන් බඩගින්නට තනියෙන් එන්න පුළුවන්. බැන්දට පස්සේ දරුමල්ලු ඉන්නකොට උන්ට කන්ට බොණ්ඩ නොදී කොහොම ඉන්නද? තනියෙන් ඉන්නකොට නම් වැරහැල්ලක් හරි ඇඳගෙන හිටියකි. දරුමල්ලු පොඩි උන් ඉන්නකොට උන්ට කොහින් හරි හොයලා ගේන්න ඕන. උන්ට උගන්වන්න ඕන. ඒ වගේම ආදරයක් නැතුම් සෙනෙහසක් නැතුව කොච්චර දුක්ද ණයබර. මේ කොම උපම් මිනිසයාගේ ජීවිතේ දුක් කන්දරා. ඒක මදිවට එක එක රෝගාබාධ, මානසික රෝග, කායික රෝග. ඉතින් ඒ නිසා කුසල් කරන එකයි හොඳ. නිවන් මාර්ගයේ හැසිරෙන එකයි හොඳ. උපන් කෙනාට අමරණීය බවක් නැහැ. ඊළඟට තියෙනවා සේයතාපි බ්‍රහ්මනා. බ්‍රාහ්මණවරුනි එක මේ වගේ දෙයක්. වැස්ස කාලෙට පොද වැටිලා වැස්ස එනවා. එතකොට මේ වැහි බිඳුම වැටිලා වැහි ගෙඩිම වැටිලා වැහි බිඳු හට ගන්නවා. දිය බුබුලු හට ගන්නවා. ඒ දිය බුබුලු ස්ථිර නැහැ, ඉක්මනට නැති වෙනවා. දිය බුබුලක් වගේ මේ ජීවිතය කියලා හිතන්න කිව්වා. දිය බුබුලක් වගේ. මේ තියෙනවා මේ නැහැ. මෙතන ඉන්න වැඩිහිටිය අයෝ කල්පනා කරලා බලන්න ඔයාලා පුංචි කාලේ ඔයාලා අතට අරගෙන නලවපු අය දැන් ඉන්නවද කියලා. දැන් මෙතන ඉන්න පොඩි ළමයි, තරුණ ළමයි ඔයාලා මේ වැඩිහිටි වයසට එනකොට ඔයාලගේ වටේ ඉන්න මේ ආච්චිලා සීයලා ටික නැහැ. අපිත් නැහැ. දිය බුබුලු කැඩි කැඩි යනවා. අලුත් දිය බුබුලු හට ගන්නවා. ඒ නිසා ඊටමත් කෙටි ජීවිතේ ඊටමත් පුංචි ඊටමත් සුළුයි මේ ජීවත් වෙන කාලය. අවබෝධ කරගන්නයි තියෙන්නේ මේකෙන් කල්පනා කරලා කුසල් කරන්ට බඹසර හැසිරෙන්න නන්ති ඥාත සමරණ අමරණීය බවක් නැහැ උපන් කෙනාට. සේයතාපි බ්‍රහ්මනා උදකේ දණ්ඩරාජී කිප්පං ඒව පටිවිගච්ඡති. වතුරේ ඉරක් ඇන්දොත් එහෙම ඒකේ හැටි විලවක් තියෙනවද? මේ ජීවිතය ගැන හිතන්න කිව්වා. වතුරේ ඇඳපු ඉරක් වගේ, දිය යඳ ඉරක් වගේ ඉක්මනට නැති වෙනවා. සතර අපායේ ජීවිතත් එක්ක අවුරුදු කෝටි ගණන් තියෙන ජීවිතත් එක්ක මේ අවුරුදු 50 60 මොකද්ද? මේකේ නේද මේ රණ්ඩු වෙන්නේ? සාධාරණේ අසාධාරණේ හොයන්නේ.
ඇයි මට මෙහෙම වුණේ? ඇයි මට මෙහෙම කළේ? ඇයි මට මෙහෙම කරන්නේ කියලා අදෝනා නගන්නේ මේ අවුරුදු 50 60ට නේද? ඒක නේද අර අපි කතා කරපු අර ගීතයක තිබුණේ ඒ වගේ සාධාරණ අසාධාරණ බව හොයන්න යන්නේ නැතුව හැම විටම තුනුරුවන් සිහි කර කර ඉන්න කියලා. මිනිස්සු පුරුදු වෙලා තිබ්බේ ඔය. ඊට පස්සේ තියෙනවා සේයතාපේ බ්‍රහ්මන නදී පබ්බතේ යා දූරංගමා සීගසෝතාහාර හාරීනි. උඩ ඉඳලා වේගෙන් ගඟක් ගලාගෙන එනවා. අහුවෙන දේ ගහගෙන යනවා. ඊට පස්සේ නවතින තැනක්වත් තියෙන තැනක්වත් පිහිටලා තියෙන තැනක්වත් ගඟට නැහැ. වේගෙන් එන ගඟක් කන්දක් මුදුනේ ඉඳලා ඒක යනවා මිසක්ක නතර වෙන තැනක් නැහැ. ඒ වගේ අපි නිදාගත්තාට ආයුෂේ නිදා ගන්න නැහැ. එයා මරණයට යනවා. අපි මෙහෙම ඉඳගෙන හිටියාට මරණේ ඉඳගෙන ඉන්නේ නැහැ. මරණය කරා යනවා. අපි පිටරට ගියාට මරණේ එහෙ පිටරට ගිහිල්ලා විවේක ගන්න නැහැ. මරණේ වේගින් ගෙවෙනවා. ආයුෂය උඩ කන්දක් මුදුනේ ඉඳලා වේගෙන් ගහගෙන එන ගඟක් වගේ අපේ ආයුෂ වේගෙන් ඉවර වෙලා යනවා. නතර වෙන තැනක් නැහැ. ඔයාලට සාධාරණේ නොලැබී තියෙන්න පුළුවන්. අධ්‍යාපනයට අනුව අදාළ රස්සාව නොලැබී තියෙන්න පුළුවන්. අධ්‍යාපනය නොලැබී තියෙන්න පුළුවන්. ආදරේ සෙනෙහස නොලැබී තියෙන්න පුළුවන්. දරුවන් නොලැබී තියෙන්න පුළුවන්. දරු සෙනෙහස නොලැබී තියෙන්න පුළුවන්. ගෙවල් දොරවල් නොලැබී තියෙන්න පුළුවන්. යාන වාහන නොලැබී තියෙන්න පුළුවන්. ඒකාන්තයෙන් මරණය ලැබෙනවාමයි. සියලු දෙනාට පොදුයි. ජාති ආගම් කුල මල ભેද කිසිත් නැහැ. සියල්ලටම පොදුයි මරණය. ඊට පස්සේ දේශනා කරනවා සේයතාපි බ්‍රාහ්මනා බලවා පුරිසෝ ජීවග්ගේ කේල පිඩ්ඩං සංජෝහිත්වා අපකසිරේනේව වමීය. බලවත් පුරුෂයෙක් මොකේ අගට කෙල ටිකක් අරන් ඉක්මනට තුක් කියලා කෙල ගහනවා. ඒක කටේ තියාගෙන ඉන්නේ නැහැ. කෙල පිටක් වගේ කියන ජීවිත වේගෙන් විසි වෙලා යනවා. දැන් මරණානුස්මති භාවනාව කියලා මේ උපමාවලින් තමයි Tamanට මරණය එනවා කියන එක හිතන්න තියෙන්නේ. මරණ සංඥාව හිතට ගන්න ඕන පින්වත්නි. ඒක ලේසියෙන් හිතෙන්නේ නැහැ. අවුරුදු 60ක උපාසකම්ම කෙනෙක් මැරුණොත් 59 කෙනා හිතන්න ඕන මං ඊළඟ අවුරුද්දේ මැරෙයි. ඇයි මේ 61 කෙනෙක් මැරුණේ? 61 කෙනා කල්පනා කරන්න ඕන මට අවුරුද්දක් වැඩියෙන් ඉන්න chance එකක් හම්බෙලා මාත් මැරෙයි. මල ගෙදරකට ගිහිල්ලා මුන්දා මැරුණා නම් මමත් මැරෙයි කියලා මරණ සංඥාව හිතට ගන්න ඕන. අද එහෙම එකක් නැහැ. අද එහෙම එකක් නැහැ. ඊට පස්සේ තියෙනවා සේයතාපි බ්‍රාහ්මනා දිවස සන්තත්තේ දවසක් මුළුල්ලේ යකඩයක් රත් වෙලා තිබෙනවා. ඒකට පොඩි මස් කෑල්ලක් වැටෙනවා. දවසක් තිස්සේ රත් වුණ කබලකට මස් කෑල්ලක් වැටෙනකොට ඒ මස් කෑල්ල ඉක්මනට සොරෝස් ගාලා පිච්චිලා යනවා. ආන් ඒ වගේ තමයි කියනවා අපේ ජීවිතේ මාංශ පිඩක් වගේ වේගෙන් දැන් ඒක වැටුණා කබලකට මේ මනුස්ස ලෝකෙට දැන් වාස්ප වෙනවා. ඊළඟට තියෙනවා සේයතාපි බ්‍රාහ්මනා ගාවි වජ්ජා ආගාතං නියමානා මරන්ට නියම කරපු
අනිවාර්යෙන් මරණ ගවයෙක් ඉන්නවා. මේ ගවයා යඤ්ඤ දේව පාදං උද්දරති යම් විදිහකට කකුලක් උස්සලා තියනවද තියෙන පාදයක් පාසා ඒ ගවයා ලං වෙන්නේ කොහෙටද? මරණයට. දැන් මම මේ කතා කරන වචනයක් පාසා ඔබ හිතන සිතවිල්ලක් පාසා කොහෙටද ලං වුනේ? දැන් උදේ ඉඳලා පැය ගාණක් මේ ගෙවිගෙන ගියා. කොහෙටද ලං වුනේ? බස් එකේ යනකොට අපි හිතනවා ගෙදරට ලං වෙනවා කියලා. කොහෙටද ලං වෙන්නේ? මරණයට. හිතනම් මැරෙන්නේ හිත දක්වා නේද මේ ලං වෙන්නේ? දැන් සාමාන්‍යයෙන් අපි හාමුදුරු නමක් අපවත් වුණොත් දැන් අද හවස අපවත් වුණොත් හෙට උදේ කටයුතු ටික කරලා හෙට හවස 3-4 වෙනකොට ආදාහනය කරනවා. ඒතර මං අද හවස අපවත් වුණොත් හෙට හවස වෙනකොට අලුවත් නැහැ. අලුවත් නැහැ. මොකටද මේ අල්ලා ගැනීම? මොකටද? ඊට පස්සේ තියෙනවා ඒ නිසා අරක ශාස්ත්‍රුන් වහන්සේ ශිෂ්‍යයන්ට ධර්මයේ දේශනා කරනවා මේක ඊටමත් කෙටි ජීවිතේ ගොඩාක් කෙටි. ඒ නිසා කුසල් කරන්ට බඹසරේ හැසිරෙන්න උපන් සත්වයාට අමරණීය බවක් නැහැ කියලා. තේනකෝපන භික්කවේ සමේන මනුස්සානං සට්ටි වස්ස සහස්සානි ආයුප්පමානං අහෝසි. පින්වත් මහණෙනි ඔය විදිහට ඒ අරක ශාස්ත්‍රුන් වහන්සේ බණ කියන කාලේ මිනිස්සුන්ගේ වයස අවුරුදු 60000යි. මිනිස්සුන්ගේ අවුරුදු 60000ේදී ඔහොම බණ කිව්වේ. පංචවස්ස සතිකා කුමාරිකා අලම්පතියාවෝසි. කුමාරිකාවක් විවාහ වෙන්නේ අවුරුදු 500ෙන්. තේනකෝපන භික්කවේ සමේන මනුස්සා චලේව ආබාධා හේසුම්. ඒ කාලේ මිනිසුන්ට තිබෙ ලෙඩ 6යි. සීතං සීතල, උන්නහං උණුසුම, දිගජ්ජා බඩගින්න, පිපාසා පිපාසය, උච්චාරෝ පස්සාවෝති වැසිකිලි කැසිකිලි කරන එක. සෝහි නාම භික්කවේ අරකෝ සත්තා ඒවන් දීගායුකේසු මනුස්සේසු. ඔය අරක ශාස්ත්‍රුන් වහන්සේ ඔච්චර මිනිසුන්ගේ ආයුෂ තියෙද්දින් ලෙඩ අඩුව තියෙද්දින් ඕම චිරස්ථිතික වෙද්දින් තමයි ශ්‍රාවකයන්ට බණ කිව්වේ. අප්පකම් බ්‍රාහ්මනා මනුස්සානං ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං බහු දුක්ඛං බහූපායාසං මන්තායි බුද්ධබ්බං කියලා. ඊටමත් කෙටි මේ ජීවිතේ ඊටමත් වේගින් ගෙවිලා යනවා. කුසල් කරන්න බඹසර හැසිරෙන්න උපන් කෙනාට අමරණීය බවක් නැහැ කියලා බණ කිව්වේ මිනිසුන්ට අවුරුදු 60000ක් තියෙද්දි ලෙඩ 6යි. අද ලෙඩ කීයක්ද? 890ක් ව්‍යාධි 203ක් අන්තරා එහෙම නේද තියෙන්නේ? ඔන්න ඔහොම එකක් තියෙනවා. ලෙඩ කොට බලන්න සීනි කිලෝ ගණන් ඇඟේ. ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, ඊළඟට හදවත් සැත්කම්, පෙනහළු වල, වකුගඩු වල, ඔළුවේ ස්නායු, ලේ, ඇස්කම්, උගුර, නාසා. එතකොට බණ පොත අනුව ගත්තොත් එහෙම චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාහන රෝගෝ, ජීවා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, කාසෝ සානසෝ පිනාසෝ ඩහෝ ජරෝ කුච්චි රෝගෝ. කොච්චර රෝගද? තවත් ගත්තොත් එහෙම පිත්ත සමුට්ඨාන ආබාධා, සෙම්ම සමුට්ඨාන ආබාධා,
වාත සමුට්ඨානාබාධා සන්තිපාතිකාබාධා දෙයනි ලෙඩ ගොඩ කොච්චර ලෙඩ කන්දරාවක්ද මේ ශරීරයට. ලෙඩක් නැති කෙනෙක් හොයාගන්න තියෙනවද? ඒක මදිවට මානසික රෝග ඔහේ බලාගවත්වතේ බලාගෙන ඉන්නවා. කල්පනාව නැහැ. ලෙඩ දුක් කන්දරා පිළිකාවල් කීයක්ද? එහින් මදුරුවන්ගෙන් බෝ වෙන ලෙඩ ගොඩ. මෙහින් වැස්ස තිබ්බත් වසංගත, පෑවුවත් වසංගත, සීතලාවත් වසංගත, රස්නේ වැඩි වුණත් වසංගත. කොච්චර ලෙඩ දුක්ද? එහින් බෝම්බ, මෙහින් කුමන්තරණ, කොච්චර ප්‍රශ්නද මේ මිනිස්සේ අද කාලේ. ඒ කාලේ ලෙඩ 6ක් තියෙද්දි මිනිසුන්ගේ ආයුෂ 60000ක් තියෙද්දිනොත් ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකයෝ බ්‍රහ්ම ලෝකේ යන විදිහට හිත හැදුවා. පුදුම සහගතයි. ඒතරහි කෝතම් භික්ඛවේ සම්මා වදමාන වදෙය්‍ය. හරියට කියනවා නම් පින්වත් මහණෙනි, දැන් තමයි කියන්න ඕන ජීවිතේ කෙටි කියලා කියන්න ඕනේ දැන්. ඊටමත් පොඩ්ඩයි, ඊටමත් සුළු ප්‍රමාණයක් ජීවිතේ තියෙන කියලා කියන්න ඕන දැන්. ජීවිතය අවබෝධ කරපන්ලා කුසල් වඩන්ට බඹසරේ හැසිරෙන්ට උපන් කෙනාට අමරණීය මවක් නැහැ කියලා කියන්න ඕනේ දැන්. ඒතරහි කෝ භික්ඛවේ යෝ චිරං ජීවති සෝ වස්ස සතං අප්පං වා බියෝවා. පින්වත් මහණෙනි, අද කාලේ වැඩිපුරම හිටියොත් බුද්ධ කාලේ අවුරුදු 100යි නැත්තම් පොඩ්ඩක් වැඩියෙන් 120ක් වගේ. අද කාලේ කොච්චරද? අවුරුදු 60ක් 70ක් අද. වස්ස සතං කෝපන භික්ඛවේ ජීවන්තෝ අවුරුදු 100ක් ජීවත් වුණොත් ඍතු 300ක් ඉන්න ඕන බුදුරජාණන් වහන්සේ ගානක් හදනවා. අවුරුදු 100ක් ජීවත් වුණොත් ඍතු 300ක්. ඇයි එක අවුරුද්දකට හේමන්ත, ගිම්හාන, වස්සාන කියලා ඍතු 3ක් තියෙනවා. අවුරුදු 100ට ඍතු 300යි. එයින් හේමන්ත ඍතු 100යි, ගිම්හාන ඍතු 100යි, වස්සාන ඍතු 100යි. පින්වත් මහණෙනි, අවුරුදු 100ක් ජීවත් වෙන කෙනා මාස 1200ක් ජීවත් වෙනවා. එතකොට හේමන්තේ මාස 400යි, ඒවා ග්‍රීස්මේ මාස 400යි, වර්ෂාන මාස 400යි. අර්ධ මාස දවස් 15 ඒවා 2400ක් ජීවත් වෙනවා. අවුරුදු 100ක් ජීවත් වෙන කෙනා. හේමන්තේ අර්ධ මාස 800යි, ගිම්හානි අර්ධ මාස 800යි, වස්සානි අර්ධ මාස 800යි. පින්වත් මහණෙනි, අවුරුදු 100ක් ජීවත් වෙන කෙනා දිවා රාත්‍රී ගත්තොත් එම දවස් 36000ක් ජීවත් වෙනවා. අවුරුදු 100ක් ජීවත් වෙන කෙනා දවස් 36000ක් ජීවත් වෙනවා. හේමන්තේ දවස් 12000යි, ග්‍රීස්මේ දවස් 12000යි, වස්සානයේ දවස් 12000යි. ඉස්සර පින්වත්නි 3 වේල කාලා නැහැ. වරු 2යි කාලා තියෙන්නේ. පෙරවරු ආහාරය, පස්වරු ආහාරය. වරු 2ක් ආහාර ගත්තොත් එම අවුරුදු 100ක් ජීවත් වෙන කෙනා බත් වේල් 72000ක් කනවා. හැබැයි පින්වත් මහණෙනි, කිපුනොත් බත් කන්නේ, දුකක් ආවොත් බත් කන්නේ, රෝගී වුණොත් බත් කන්නේ, උපෝසතේ සමාදන් වුණොත්
බත් කන්නේ නැහැ. අලාභයක් આવොත් බත් කන්නේ නැහැ. අම්මාගෙන් කිරි බොන කාලෙත් බත් කන්නේ නැහැ. නමුත් ගණන් හදන්න ඕන නිසා ඔය ඔක්කොම එකතු කරලා අවුරුදු 100ට හදලා තමයි 72000ක් කිව්වේ. ඉතින් මෙහිම විස්තර කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතිකෝ භික්කවේ මයා වස්ස සතායුකස්ස මනුස්සස්ස ආයූපි සංඛාතං. අවුරුදු 100ක් ජීවත් වෙන කෙනාගේ ඍතු ගාන මම හදලා කිව්වා. ආයු ප්‍රමාණය කිව්වා. ඍතු ගාන කිව්වා. ඒ වගේම මාස ගාන කිව්වා. අර්ධ මාස ගාන කිව්වා. රාත්‍රී ගාන කිව්වා. දවස් ගාන කිව්වා. බත් වේල් කන ගානත් මම කිව්වා. බත්තන්තරායාපි සංඛාතා. බත් කන්න බැරි අවස්ථා ටිකත් කිව්වා. යම් භික්කවේ සත්තාරා කරණීයං ශාවකානං හිතේසිනා අනුකම්පේන අනුකම්පං උපාදාය. යම් ශ්‍රාවකේ අනුකම්පාවෙන් අනුකම්පාව උපදවලා ශ්‍රාවකයන්ට යමක් කිව යුතු නම් කතං වූ තම්මයා මම බත් වේල් කන ගාන පවා ගණන් කරලා කිව්වා. ඒතානි භික්කවේ රුක්ඛ මූලානි අන්න රුක් මුල් ඒතානි ශුඤ්ඤාගාරානි අන්න නිදහස් තෙන් ජායත භික්කවේ ධ්‍යාන වඩන්ට මා පමාදත්ත ප්‍රමාද වෙන්ටිපා මා පච්චා විප්පටිසාරිනෝ අහුවත්ත පස්සේ නම් විපලිසර වෙලා දුක් වෙන්ටිපා අයං වූ අම්මාකං අනුශාසනී මේක අපගේ අනුශාසනාවයි. ඔන්න බුදුරජාණන් වහන්සේ අරක සූත්‍රයේදී වදාළේ මම නිකන් ඉන්න ගමන් ගණන් හදලා බැලුවා මේ වගේ දෙයක්. මෙතන ඉන්නවා කියන්නකො අවුරුදු 15ක ළමෙක් කවුරු හරි. ඔන්න මෙතන ඉන්නවා අවුරුදු 15ක ළමෙක්. අද කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 70ක් විතර. අවුරුදු 15ක් ගිය කෙනාට තව ජීවත් වෙන්න තියෙන අවුරුදු 55යි. මාස 660යි. කියන්නේ සිල් සමාදන් වෙන්න පොයවල් 660යි තියෙන්නේ. අවුරුදු 15ක් වෙච්ච ළමයාට ඉදිරියට. ඒත් ඒ පොයවල් වල ලෙඩ වෙන්නේ නැතුව නෑදෑ වෙන්නේ නැතුව විශේෂ ගමන් බිමන් යෙදෙන්නේ නැතුව විදේශගත වෙන්නේ නැතුව ඔය වගේ හිටියොත් තමයි 660 තියෙන්නේ. උපෝසත 660යි. අවුරුදු 15 ළමයා දවසට පැය 6ක් බුදියා ගත්තොත් අවුරුදු 15 ළමයා දවසට පැය 6ක් නිදාගත්තොත් ඉදිරි අවුරුදු 55 ඇතුළත අවුරුදු 14ක්ම නිදි. පැය දෙකක් ටීවී බැලුවොත් එහෙම අවුරුදු 15 ළමයා අවුරුදු 70 මැරෙනවා නම් තව ඉදිරියට අවුරුදු 5ක් ටීවී බලනවා. අවුරුදු 5ක් එක දිගට ටීවී. අර වේලාවල් ටික එකතු කළා. අවුරුදු 15 ළමයා අවුරුදු 70ක් ජීවත් වෙනවා නම් දවසට පැය භාගයක් රෙදි හොදනවා නම් අවුරුදු 1කමාරක් රෙදි හොදන්න තියෙනවා එක දිගට තව ඉදිරියට. එක දිගට නවත්තන්න නැතුව කාලය එකතු කළොත් අවුරුදු 15 ළමයා ටෙලිෆෝන් එක දවසට පාවිච්චි කරන වෙලාව පැය 4ක් නම් මුළු දවසෙම එයා කෝල් කරපු ෆෝන් එක ඔබ හිටපු වෙලාව පැය 4ක් නම් අවුරුදු 15 ළමයා ඉදිරි අවුරුදු 55 ඇතුළත අවුරුදු 9ක්ම ෆෝන් එකේ ඉන්න වෙනවා. ඔය කාලේ ගියාට පස්සේ නිදා ගන්න එකයි ටීවී බලන එකයි රෙදි සෝදන එකයි ෆෝන් එකයි ඕවා ගත්තට පස්සේ ඒ ළමයාට ඇහැරලා ඉන්න තියෙන අවුරුදු 25යි තව.
අවුරුදු 15 ළමයාට අවුරුදු 25 යහැරලා ඉන්න තියෙන්නේ. ඒකේ තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඒකේ තමයි ගෙවල් හදන්න තියෙන්නේ. ඒකේ තමයි රස්සා හොයන්න තියෙන්නේ. ඒකේ තමයි දවස් 5ක් වැඩ සෙන්සුරාදා ඉරිදා නිවාඩු ඒකාස්සේ. ඒකාස්සේ තමයි ලෙඩ වෙන්නේ. ඒකාස්සේ තමයි ගමන් බිමන් යන්නේ. විවාහ වෙන්නේ, දරු මල්ලු හදන්නේ. ඔය ඔක්කොම අර අවුරුදු 25 ඇතුළත අවුරුදු 15 ළමයාගේ අනාගත ඉරණම. හැබැයි පැය 6ක් නිදා ගන්න කෙනා දවස් අවුරුදු 14ක් නිදා ගන්නවා. මේ කිව්වේ රැයට නිදා ගන්න එක විතරයි. බණ අහද්දි නිදා ගන්නව වෙනම එකතු කරන්න ඕන. ඊට පස්සේ බස් එකේ යද්දිම බුදියා ගන්නව වෙනම එකතු කරන්න ඕන. තව මොනවද? මේ ටියුෂන් යන ළමයි ක්ලාස් එකේ නිදා ගන්නව වෙනම එකතු කරන්න ඕන. ඊට පස්සේ භාවනාවට ඉඳගත්තට පස්සේ නිින්ද යනවා වෙනම එකතු කරන්න ඕන. ඊට පස්සේ දවල් නිදා ගන්නවා වෙනම එකතු කරන්න ඕන. බත් ටිකක් කාපු ගමන් ඇඳ මතක් වෙලා සුටුස් ගාලා ඇඳට කඩාගෙන වැටිලා ඇස් දෙක පියවිලා යනවා වෙනම එකතු කරන්න ඕන. ඔහොම එකතු කළාට පස්සේ ඇහැරලා ඉන්න වෙලාවක් නැහැ. අපි ගත්තොත් එහෙම පින්වත්නි ඔක්කොම එකතු කළා. අපි කියමු එහෙන් මෙහෙන් එකතු කළා පැය 8ක් කියලා. පැය 8ක් කියන්නේ දවසින් 3න් පංගුවක් නේද? 3න් පංගුවක් කියන්නේ අවුරුදු 60ක් ජීවත් වෙන කෙනා නිදා ගන්නවා අවුරුදු 20ක්. අවුරුදු 60ක් ජීවත් වෙන කෙනා නිදා ගන්නවා අවුරුදු 20ක්. මේකටද මනුස්ස ලෝකෙට ආවේ මේ. කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ මනුස්ස ලෝකෙට කලාතුරකින් ආවේ පිඹුරෝ වගේ බුදියාගෙන ඉඳලා යන්නද? කල්පනා කරන්න. නිදා ගන්නටයි ෆෝන් ඔබන්ටයි යොමු වෙච්ච පුතෙක් ආවා. ඒ ළමයාගේ මේ විදිහට වෙලාවල් ටික හදලා බලනකොට නිදා ගන්නටයි ෆෝන් එකටයි විතරක් යනවා. මෙයා අවුරුදු 50ක් ජීවත් වුණොත් අවුරුදු 37මාරක් යනවා ඒකට. නිදා ගන්නටයි ෆෝන් එකටයි විතරක්. දවසේම ටීවී එකේ ඉන්න මිනිස්සු ඉන්නවා. කොච්චර වෙලාවක්ද? පැය 5ක් ටීවී එකේ හිටියා කියන්නේ. පැය 5ක් ටීවී එකේ හිටියා කියන්නේ. පැය 6ක් ඉන්නවා කියන්නකෝ. පැය 6ක් කියන්නේ 4න් පංගුවක්. ඒකට අවුරුදු 60ක් ජීවත් වෙන කෙනා අවුරුදු 15ක් ටීවී එකේම. අර නිදා ගන්න 20 වෙනම. නිදා ගන්න 20යි ටීවී එකේ 15යි අවුරුදු 35යි. ඔය කුසල්ද? ඔය පින්ද? ඔය බඹසරද? කොල්ල කොරුට්ටෝ රෑ එළි වෙනකල් ෆෝන් වල ඉන්නවා. ෆෝන් ඔබා ඇස්වට කළු වෙලා නිදි වරාගෙන උදේට අමාරුවෙන් ඉස්කෝලේ යනවා. ඒ ළමයිගේ කාලේ බැලුවොත් එහෙම තමන් ඉදිරියේ තමන්ගේ ක්‍රියාව නැමැති දහං කැඩපත දාගන්න තමන් මොකෙද්ද කියලා බලන්න. අවුරුදු 20ක ළමයෙක් මෙතන ඉන්නවා කියලා හිතන්නකෝ. අවුරුදු 20යි යාට වයස. එයාට ජීවත් වෙන්න තියෙන තව අවුරුදු 50යි. හිටියොත් අතුරු අන්තරා නැතුව හිටියොත් එයාට සිල් ගන්න තියෙන පෝයවල් 600යි. එයා දවසට පැය 6ක් නිදාගත්තොත් පැය 13ක් ඉදිරියට නිදා ගන්න තියෙන තව අවුරුදු 50ක් ඇතුළත. දවසට පැය 2ක් ටීවී බලනවා නම් අවුරුදු 4මාරක් ටීවී බැලිල්ලටම තියෙනවා.
පැය 4ක් ෆෝන් එක ඔබ ඔබා හිටියොත් අවුරුදු 8ක්ම ෆෝන් එකේ ඉන්න වෙනවා. ඔයාලගේ ෆෝන් එකේ ඔය තියෙනවා මට මතක හැටියට කෝල් මැනේජර්ද මොකක්ද හරි කියලා පොඩි සෙටින්ග්ස් එකක් තියෙනවා. ඒකේ තියෙනවා අපි කොච්චර කෝල් ගත්ත කෝල් වලට ගිය වෙලාව, ආපු කෝල් වලට ගිය වෙලාව, සම්පූර්ණ වෙලාව තියෙනවා ඒකේ ෆෝන් එකේ තියෙනවා. ඔන්න ඔය පැය ගාන 24න් බෙදලා බලන්න තමන් ෆෝන් එක කනේ කොච්චර තියාගෙන ඉඳලා තියෙනවද කියලා. ඔය හැම කෙනෙක්ගේම ෆෝන් එකෙන් එක හොයන්න පුළුවන්. ආපු කෝල් කොච්චර වෙලාවල් කතා කරලා තියෙනවද? ගිය කෝල් කොච්චර වෙලා කතා කරලා තියෙනවද? ෆෝන් එකෙන් කතා කරපු වෙලාව කොච්චරද කියලා ෆෝන් එකේ වැටිලා තියෙනවා සම්පූර්ණ එකතුව. සමහර අයගේ පැය 24න් බෙදලා බලනකොට මාස ගණන් අවුරුදු ගණන් එනවා ගණන් වලට. ඒ කියන්නේ අවුරුද්දක් ෆෝන් එක කනේ තියාගෙන ඉඳලා. ෆෝන් එක ගත්ත දවසේ ඉඳලා. ඔන්න මනුස්ස ලෝකේ මිනිස්සයාට විච්ච දේ. කන කැස් බෑවා වියසුදිරින් අහස බලන්නා වගේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතේ නැහුණ හැටි. කෝ කුසල් කළා, කෝ පින් කළා. අවුරුදු 30ක් ජීවත් 25ක් නම් දැන් කෙනෙක්ගේ වයස. ඊළඟට ඒ අවුරුදු 20 කෙනාට ඇහැරලා ඉගෙනගෙන ගෙවල් දොරවල් හදාගෙන දරුමල්ලු හදලා ඔය ඔක්කොම කරන්න තියෙන අවුරුදු 24යි. අවුරුදු 50ක් ජීවත් වෙන කෙනාට භාගයක්ම බාහිර දේවල් වලට ගිහිල්ලා රෙදි හොදන වෙලාව නැතුව, ගමම් බිමන් යන වෙලාව නැතුව, පාරට සින්න වෙන වෙලාව නැතුව, දවසට රස්සාවල් කරන කෙනාගේ ජීවිතේ පාරට කොච්චර වෙලාවක් යනවද කියලා බලන්න. මෙතන ඉන්නවා ගොඩාක් අම්මලා මේ දෑතින් බත්තු යනවා. දෑතින් බත්තු යන අම්මලා උයපු බත්තු යන්ට ගිය වෙලාවල් ටික එකතු කරලා බැලුවොත් අම්මේ කොච්චර වෙලාවක්ද? ලෙඩ වෙලා ඉන්න වෙලාවල්, ගමම් බිමන් යන ඒ ඔක්කොම එකතු කළොත් බණපදයක් අහලා නිවන් යන්න කොච්චර වෙලාවක්ද තියෙන්නේ කියලා බලන්න. සුළුයි මේ ජීවිතේ. ගොඩාක් අපේ ජීවිතයේ ආයුෂ බාහිර දේවල් වලටම ගෙවි යනවා. අපි කියමු මෙතන ඉන්නවා කියලා අවුරුදු 25ක ළමෙක්. එයාට ඉදිරියට ජීවත් වෙන්න තියෙන අවුරුදු 45යි. පොයවල් 540යි සිල් ගන්න තියෙන්නේ. පැය 6ක් නිදා ගන්නවා නම් අවුරුදු 11මාරක් නිදා ගන්න වෙනවා ඉදිරියට. පැය 2ක් ටීවී බලනවා නම් අවුරුදු 4ක් ඉදිරියට ටීවී බැලීම තියෙනවා. ෆෝන් එකේ ඉන්නවා නම් පැය 4ක් දවසට අවුරුදු 7මාරක් ෆෝන් එකට සින්න වෙනවා. ඔහුට ජීවත් වෙලා ඉන්න තියෙන්නේ ඇහැරලා වැඩප්පලක් කරගන්න තියෙන අවුරුදු 22යි. ඒකේ තමයි ගමම් බිමන් යන්නේ හැමදේම. ඉතින් ඔය විදිහට දැන් අපි කියමුකෝ මෙතන ඉන්නවා කියලා අවුරුදු 30ක එක්කෙනෙක්. එයාට ඉදිරියට ජීවත් වෙන්න තියෙන්නේ අවුරුදු 40යි. පොයවල් 480යි. පැය 6ක් නිින්ද ගියොත් ඉදිරියට අවුරුදු 10ක් නිදාගෙන ඉන්න වෙනවා එක දිගට අවුරුදු 10ක්. ටීවී එකට පැය 2ක් ගියොත් පැය 3මාරක්. ෆෝන් එකට පැය 4ක් දවසට ගත්තොත් අවුරුදු 6මාරක් ෆෝන් එකේ ඉන්න වෙනවා. ඔහුට නැගිටලා ඉන්න අවුරුදු 30 කෙනාට වැඩප්පලක් කරගන්න තියෙන්නේ තව අවුරුදු 20යි. ඉතින් ඒ නිසා අපි බලමුකෝ තව ගණන් හදලා තියෙනවා. අපි 50ක් බලමු. අවුරුදු 50ක් ජීවත් වෙච්ච කෙනාට තව ජීවත් වෙන්න තියෙන අවුරුදු 20යි. පොයවල් 240යි ඉතුරු වෙලා තියෙන්නේ. නින්ද පැය 6ක් දවසට නිදා ගන්නවා නම් අවුරුදු 50යි කෙනා
අවුරුදු 70 වෙනකොට තව අවුරුදු 5ක් නිදා ගන්නවා. අවුරුදු 50 කෙනා ෆෝන් එක ඔබ බයින්නවා නම් එයා තව අවුරුදු 3ක් ෆෝන් එක ඔබනවා. අවුරුදු 50 කෙනාට අවුරුදු 70 වෙනකොට ඇහැරලා වැඩප්පලක් කරන්න අවුරුදු 10යි තියෙන්නේ. අපි ගමු අවුරුදු 65 අම්මා කෙනෙක් ගමු. 65 අම්මට ජීවත් වෙන්න තියෙන තව අවුරුදු 5යි. පෝයවල් 60යි. දවසට පැය 6ක් නිදාගත්තොත් අවුරුදු එකමාරක් නිදා ගන්න තියෙනවා. ඒ අම්මත් ෆෝන් එක ඔබ ඉන්නවා නම් අවුරුද්දක්ම ෆෝන් එක ඔබන්න වෙනවා. උන්දට ඇහැරලා ඉන්න තියෙන අවුරුදු 2යි. අවුරුදු 69 කෙනෙක් ඉන්නවා. උන්දට ජීවත් වෙන්න තියෙන තව අවුරුද්දයි. පෝයවල් 12යි. දවසට පැය 6ක් නිදා ගන්නවා නම් මාස 3ක්ම බුදියා ගන්න තියෙනවා. ටීවීත් බලනවා නම් පැය 2ක්වත් දවස් 30ක් ටීවී බලන්න වෙනවා මේ අවුරුද්ද ඇතුළත. ෆෝන් එකත් ඔබ ඉන්නවා නම් පැය 4ක්වත් ආච්චිත් Facebook යනවා නම් මාස 2ක්වත් උන්දට ඉන්න තියෙන්නේ මාස 6යි. එමේකේ පේන්නේ ජීවිතේ භාගයක් නිදා ගන්න එකටයි ෆෝන් එකටයි මේ කතා බහටයි ගෙවෙනවා කියලා. එතකොට මහා ලොකුවට බැනර් වලට අවුරුදු 50ක් හිටපු අම්මා 60ක් හිටපු අම්මා කිව්වට මුන් දැන් මනුස්ස ජීවිතේට මිනිස්සෙක් වෙලා කරගත යුතු දේවල් කළා කරගෙන තියෙන්නේ චූටි වෙලාවක්. පැහැදිලි නේද? දැන් කෝ බණ භාවනා දැන් කොල්ල කුරුට්ටු ඉන්නවා. ඒ නිකම් බස් එක යනකොටත් ෆෝන් එක ඔබනවා. ගෙදර ඉන්නකොටත් ෆෝන් එක ඔබනවා. ඉස්කෝලේ ඉන්නකොටත් ෆෝන් එක ඔබනවා. දවසට පැය 5ක් ෆෝන් එක ඔබනවා නම් අවුරුදු 50ක් ඇතුළත ෆෝන් එකට අවුරුදු 10ක් යනවා. දවසට පැය 6ක් ෆෝන් එක ඔබනවා නම් අවුරුදු 50ක් යනකොට අවුරුදු 12ක් ෆෝන් එක ඔබලා. අපි කියමුකෝ කවුරු හරි ෆෝන් එකට ඇබ්බැහි වෙලා පැය 10ක් ෆෝන් එකේ ඉන්නවා කියලා. පැය 10ක් ෆෝන් එකේ ඉන්න කෙනා අවුරුදු 50ක් වෙනකොට පැය අවුරුදු 20කුත් හමාරක්. අවුරුදු 20ක් ෆෝන් එකට. පුදුම ජීවිත වින්වත් මේවා. ඔය විදිහට ගණන් හදලා තුලනය කරලා බලන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයාට පව වදාළේ. කොහොම ඉන්නකොටද දිවා රාත්‍රී දෙක ගෙවිලා යන්නේ? මගේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා අබින්නම් පච්ච විකිතබ්බං පබ්බජිතේන පැවිදි වෙච්ච කෙනා නිතර සිහි කරන්න කිව්වා මගේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා. දැන් ඔබ බලන්න ඔබගේ දවස කොහොමද ගෙවෙන්නේ කියලා. නිකං හිස් විදියටද ගෙවෙන්නේ අර්ථවත් විදියටද කියලා. පුදුම සහගතයි. ඒ නිසා මේකට අප්‍රමාදී වෙන්න නම් කරන්න තියෙන්නේ මරණය ගැන නිතර සිහි කරන්න. එන ටෙලිෆෝන් කෝල් වචනෙන් දෙකෙන් සීමා කරන්න වෙනවා. උපරිම කාලය ඉතුරු කරගන්න වෙනවා. නිදා ගන්න එක අපි අඩු කරගන්න වෙනවා. අනගාരിക ධර්මපාලතුමා ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා පාන්දර 2ට නැගිටලා තමයි ලියකිවිලි ලියුම් ලියන්න පටන් ගන්නෙ. පත්තර වලට ලියන්න පටන් ගන්නෙ.
ලෝකයක් සිංහල මිනිහා බුදියාගෙන ඉන්න වෙලාවේ ධර්මපාලතුමා සිංහල මිනිහා බුදියාගෙන ඉන්න වෙලාවේ පාන්දර 2ට ධර්මපාලතුමා සිංහල මිනිහා බේරගන්න ලිපි ලියනවා. ඒ ධර්මපාලතුමාට කෘතගුණ සලකන්න ජම්බුද්දීපයක් වැඳලා අමාරයි එතුමා හිටියේ නැත්තම්. පුදුම විදිහට මේ සිංහල ජාතිය වෙනුවෙන් කැක්කුමකින් කතා කරපු කෙනා ජීවිතේ පරදුවට තැබපු කෙනා මගේ ජාතිය මගේ ආගම මගේ රට මගේ භාෂාව නිතර නිතර ඒකම කියා හිටියා. සිංහල කියවලා මේ සිංහල මිනිසුන්ට බුදුබණ කියලා දුන්නා. සිංහලකම ගැන කියලා දුන්නා. නැගිටපියව් කියලා දුන්නා. බයගුල්ලෝ වෙන්න එපා කියලා දුන්නා. කෘතගුණ සලකපියව් කියලා දුන්නා. අඳින පළදින හැටි පවා කියලා දුන්නා. සිංහල මිනිහට පුදුම අභිමානයක් තිබිලා තියෙන්නේ. ඒකට දැන් වෙච්ච දෙයක් නෑ. මහාවංශය කියවන්න බලන්න ඒ මහාවංශයේ තියෙනවා කිහිප දෙනෙක්ම රජවරු ඇතා පිටින් ගිහිල්ලා යුද්ධේ පෙරදීගෙන වාගේ වෙනකොට සතුරාට අහුවෙන්නේ නැතුව තමන්ගේම ඔළුව අල්ලගෙන කඩුවෙන් තමන්ගේම බෙල්ල කපා ගන්නවා ඔළුව අතට එන්න. අරන් එහෙම ඇතා පිට තියලා කඩුවේ ලේ පිහලා කොපුවේ ගහගෙන තමයි මැරෙන්නේ. ඔළුව මේ බිම. කිහිප දෙනෙක්ම ඉන්නවා එහෙම කරපු සිංහලයෝ. මේව හිතා ගන්නවත් බෑනේ. එහෙව් රටකට වෙච්ච දේ ටික දහමෙන් බැහැර වෙලා ගිහිල්ලා අභිමානෙන් නැති වෙලා සිංහල මිනිසුන්ට මොකද්ද වුණා. ඉතින් ඔය පළහිලව් වාස්සේ තමයි මේ ආයුෂත් ගෙවෙන්නේ. ආයුෂත් ගෙවෙනවා. පුදුම ප්‍රශ්න ගොඩකට දැන් මොන දීලා තිබෙන්නේ. මරණ ඉදිරිය අසරණ වෙන්නත් බෑ. ඒ නිසා මරණ සතිය නිතර වඩන්න. තව අපූර්ව කාරණාවක් තියෙනවා කියන්න. අනිවාර්යෙන් වැදගත් කාරණාවක්. සොඳුරු දෙමව්පියන් ලැබුණ දරුවෙක් ඉන්නවා කියලා හිතන්න. අම්මා තාත්තා හරි ආදරෙයි. ඊට පස්සේ මේ දරුවා පතනවා උපනූපන් ජීවිතේ මගේ අම්මයි තාත්තයි උඹලාම වෙයන්නින්ලා. ඔයාලා දෙන්නම හැමදාම මගේ ජීවිතේ අම්මා වෙන්න කියලා පැතුවා කියන්නකෝ. ඒතර මෙයාගේ තියෙන සීලයෙන් දුන්න දානමේ පින්බලයෙන් මෙයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා කියන්නකෝ. අර අම්මයි තාත්තයි මැරිලා ගිහිල්ලා සංසාරේ කැරකිලා උපදිනවා අන්‍ය ආගමික පවුලක. කඩු ඇරම් බෙලි කපන පවුලක ඉපදුනා කියන්නකෝ. දැන් කවුද පුතා වෙලා උපදින්නේ? පතපු කෙනා. ඇයි එයා පතලා ඒ අම්මා තාත්තා මොන කියලා. ඊට පස්සේ පුංචි කාලේ ඉඳලම නපුරුකම වපුරනවා. ලේවලට ආස කරවනවා. පොළොව බදා ගන්නට ආස කරවනවා. එයින් මතු මරණින් පස්සේ දුගතියට යනවා. එච්චර වින්නැහියකට ලක්ුණේ ඇයි? පතපු නිසා. ඔන්න ඊට පස්සේ තවද අපි හොඳට දන්න සිද්ධියක් කියන්න. ඔන්න කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා. මොම් පතනවා මට නම් ඔයා නැතුව බෑ උපනූපන් ජීවිතේ ඔයාම ඕන කියලා. කෙල්ලත් පතනවා කොල්ලත් පතනවා. රුවන්වැලිසෑයේ මල් පූජා කරලා පතනවා.
ඔන්න කොහොම හරි කෙල්ල කලින් මැරුණා කියන්නකෝ. ඕකේ උපදිනවා යක්ෂණියෙක් වෙලා. දැන් පිටිපස්සෙන් එනවද නැද්ද? ඈට එන්න උරුමයක් නැද්ද? තියෙනවනේ. ඇයි දෙන්නම පතලන්නේ ඔයා එන්න කියලා. දැක්කද පැතුම? හරියට සංසාරේ ස්වාමිවරු බිරිඳෑවරු එකට ඉන්න පතලා ඒ පතපේ වගේ පළහිලා වූ නිසා සමහර වෙලාවට මහාන වෙච්ච මහණුන් වහන්සේලාට පවා චීවරේ ඉන්න බැරුව ගිහිල්ලා තියෙනවා. පුරාණ ප්‍රශ්න පිටිපස්සෙන් පැමිණීම, පැතීම. ඔන්න වේගෙන් මනුස්ස ජීවිතේ ගෙවෙන අතරේ ඒකාසේ එක එක අල්ලගෙන පතනවා. ඔයා මගේ වෙන්න ඕන. ඔයාව මං දාලා යන්නේ. ඊට පස්සේ අනිත් එක්කෙනෙක් කියනවා දාලා යන්න එපා කියනවා. දුවෙක් තාත්තා මැරෙන්න කිට් වෙනකොට දුව ගිහිල්ලා තාත්තා බදාගෙන ඇඬුවා තාත්තේ යන්න එපා යන්න එපා. දැන් තාත්තා 50 දිනවා. ඔයාට ජීවත් වෙන්න විදියක් නැත්තම් මගේම බඩේ උපදින්න කියලා පැතුවා. තාත්තට අවසානයේ ඩෝක තමයි ඇහුනේ. ඉතින් අර කෙල්ල තාත්තා ගිහිල්ලා රීරි යකෙක් වෙලා ඉපදුණා. ලේ උරාගෙන බොන යකෙක්. පස්සේ කාලේ කර කෙල්ල සමාජයට දරුවෝ නැතුව හරි දේවාලයකට ගිහිල්ලා වැඳගෙන පහනක් තියලා දරුවෙක් කිල්ලනකොට අර යකා උඹ පතලා තිනවා මට බඩට එන්න කියලා බඩට ගියා. ඒ යකා බඩේ ඉද්දින් අර කෙල්ල ගැඟී තියෙන ලේ ඔක්කොම යක්ෂයා උරනවා. ඇට සැකිල්ලක් වුණා කෙල්ල. දැන් තොවිල් පවිල් කළා අයින් කරනකොට කියනවා යන්නේ නැහැ. ඇයි යන්නේ නැත්තේ? මම මැරෙන වෙලාවේ මේකි පැතුවා බඩේ හිටපන් කියලා. මං දැන් මේකගේ බඩේ ඉන්නේ කිව්වා. ප්‍රාර්ථනා. තමන් ළඟ නිතර කවුරු හරි ගැවටි පිටිපස්සෙන් එනවා වගේ දැනෙනවා නම් ඇඟේ ඉල්ලින ගතියක් දැනෙනවා නම් වහාම දුරු කරන්න ඕන. හේතුව තමයි මැරිලා එන්න පුළුවන්. බන්ධන. ඇයි ආශාව උපදිනවා, එතන බැඳෙනවා, එතන ඊට පස්සේ කර්ම සකස් වෙනවා. කර්ම සකස් වෙච්ච තැන උපදිනවා. ඊට පස්සේ තියෙනවා සද්ධර්ම අලංකාරයේ කතාවක් තියෙනවා. එක කෙල්ලෙක් ආච්චි කෙනෙක් වෙන්නේ නැති. කොහොම හරි මේ සලුවක් ලැබිලා රත්තරන් පාට රහතන් වහන්සේ නමකට පුදනවා. ඒ කෙල්ල එච්චර ලස්සන නැතුව ඇති. ලස්සන නැති කෙල්ල ලස්සන කෙල්ල දැක්කට පස්සේ ඇය කරන ඊළඟ පිනෙන් පතන්නේ ලස්සන වෙන්න. කොණ්ඩේ චුට්ටක් තියෙන කෙල්ල කොණ්ඩේ ගොඩාක් තියෙන කෙනෙක් දැක්කට පස්සේ ඇය ඊළඟට කරන පිනෙන් පතන්නේ දිග කොණ්ඩයක් ලැබෙන්න. ස්වාමියාගෙන් ආදරයක් සෙනෙහසක් නැති කෙනෙක් ස්වාමියායි බිරිඳයි සෙනෙහසින් ඉන්න පවුලක් දැක්කොත් ඊළඟ කරන පිනෙන් පතන්නේ මටත් හොඳ මිනිහෙක් ලැබේවා කියලා. දරුවන් නැති අය කරන පිනෙන් පතන්නේ දරුවෙක් ලැබේවා කියලා. එහෙම නේද සිද්ධ වෙන්නේ? අර කෙල්ල පැතුවා මම මේ සලු පූජා කරපු පින් බලෙන් උපනූපන් ජීවිතේ රත්තරන් පාට හැමකින් යුතුව අනිත් අය උමතු කරවන රූපයකින් ඉපදේවා කියලා. රහතුන්ට දන් දීලා පැතුවා. ඇය ලංකාවේම ඉපදුනා. මට මතක හැටියට ස්වර්ණ තිලකා ඇයගේ නම.
ඊට පස්සේ ඒ කෙල්ල අවුරුදු 16 වෙනකොට ඒ කෙල්ල දිහා කොල්ලෙකුට බලන්න බෑ, හිත උමුතු වෙනවා. ඒ නගරේ මිනිස්සු අතට ආයුධ අරගෙන එකිනෙකා කැති පොරව ගහගෙන මරා ගත්තා. ඒ කෙල්ල නිසා. මුළු නගරයක්ම ලේවිලක් වුණා කියනවා ස්වර්ණ තිලකා නිසා. සද්ධර්මාලංකාරයේ බණ පොත ලියපු කතුවරයා ලියනවා අනේ මෙහිම පැතුන්නම් පතන්න එපා කියලා. මිනිසුන්ට හිංසාව පිණිස පවතින පැතුම්. ඒ නිසා ඔන්න ප්‍රාර්ථනාව එන විදිහ. ඔයා මගේ කියලා හැමදාම එක විදිහට යන්නේ. ආගම් වෙනස් වෙනවා, උපදින රටවල් වෙනස් වෙනවා. චීනේ ඉපදුනොත් ඔයා මගේ අම්මා තාත්තා වේවා කියලා දැන් චීනේ ටික පුරුදු වෙනවා. දරුවෝ කලලේ තම්බලා කන්න. ඔව් එහෙම තියෙනවා. එතකොට අර දරුවා බඩට යනවා, තම්බගෙන කනවා. ප්‍රාර්ථනා හිත බැඳුන තැන උපදිනවා. රහත් වෙන්න පින තිබ්බ පුජ්‍යලේ බිරිඳට ආසාවෙන් මැරිලා ගැරඩියෙක් වෙලා ඉපදිලා, හරකෙක් වෙලා ඉපදිලා, ඊළඟට බල්ලෙක් වෙලා ඉපදිලා, ඒ බිරිඳගේම කුසේ සොර සැමියාට දාව දරුවෙක් වෙලා ඉපදිච්ච විස්තර දවසක් කිව්වා මතකයි නේද? බන්ධනේ. ඒ නිසා පින්වත්නි හරි භයානක ප්‍රශ්නයක් තියෙනවා පතන එක. එතකොට කොහොමද එහෙනම් පතන්න ඕනන්නේ? මොකද්ද? ප්‍රාර්ථනාවක් එපැයි දැන්. මල් පූජා කළා හරි, සෑය වැඳලා හරි, චෛත්‍ය විහෙර විහාර කරලා හරි පතන්න එපැයි යමක්. මතකද අපි ගිය පාර ඉගෙන ගත්ත සූත්‍ර දේශනාවේ තියෙනවා සත්පුරුෂයෝ සමග ඉන්නකොට, සත්පුරුෂයෝ ඇසුරු කරනකොට, සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගන්නකොට මරුණට පස්සේ සුගතිය උපදිනවා. සත්පුරුෂයෝ ඇසුරු කරනකොට, සත්පුරුෂයන් සමග ඉන්නකොට, සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගන්නකොට පිරිහෙන්නේ නැහැ. සත්පුරුෂයොත් එක්ක ඉන්නකොට, සත්පුරුෂයෝ ඇසුරු කරනකොට, සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගන්නකොට ශෝක කරන ජනයා අතර ශෝක නොකර ඉන්න පුළුවන් කියලා ඉගෙන ගත්ත මතකද? සත්පුරුෂයෝ ඇසුරු කරනකොට, සත්පුරුෂයන් සමග ඉන්නකොට, සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගන්නකොට සැනසෙල්ලේ ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්පුරුෂයොත් එක්ක ඉන්නකොට, සත්පුරුෂයෝ ඇසුරු කරනකොට, සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගන්නකොට සියලු දුකෙන් නිදහස් වෙනවා කියලා. එහෙනම් පතන්න ඕන සැනසෙල්ලේ ඉන්න නම්, සුගතිය උපදින්න නම්, ශෝක නොකර ඉන්න නම්, යහතින් ජීවත් වෙන්න නම්, නිවන් දකින්න නම් පතන්න තියෙන්නේ සත්පුරුෂයන් ඇසුරු කරන්ට ලැබේවා. සත්පුරුෂයන් එක්ක ඉන්න ලැබේවා. සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගන්න ලැබේවා. සත්පුරුෂයන් යම් තැනකද මාගේ උපත එතන වේවා. ඇත්තට මේක නේද පතන්න ඕන? ඒකමයි පතන්න ඕන. මේ සංසාරේ එන බන්ධන කොච්චර භයානකද කියලා තේරෙන්නේ නිවන් දකින්න උත්සාහ කරනකොට. අපිට මොන ගැහිච්ච හාමුදුරුවරු ඉන්නවා. ඒ හාමුදුරුවරුන්ට මහානකම කරගෙන යන්න අමාරුයි. ඇයි කියලා බලනකොට කලින් ජීවිතේ බිරිඳ එක්කෝ යාළුවෝ කතා වෙලා එකට අපි එකටම යම් මේ ගමන කියලා. දැන් උන් ඇවිල්ලා කියන උඹ මොකද කලබල වුනේ? උඹ මොකද ඉස්සරහින් යන්න හදන්නේ? මට කලින් නිවන් යන්න හදන්නේ ඇයි? දැක්කද? ලේසි නෑ.
එහෙම අතාරින්න දෙන්නේ නැහැ. එක ආරණ්‍යයක් පූජා කරපු උපාසක මහත්තයා ලෙඩ වෙලා ඉන්නකොට ආරණ්‍ය හාමුදුරුවෝ ආවේ නැහැ පිරිත් කියන්න. ඒ තරහින් මැරිලා යකෙක් වෙලා තමන්ම පූජා කරපු ආරණ්‍යේ ඉපදිලා හාමුදුරන්ට භාවනා කරන්න දෙන්නේ නැහැ. ඔළුවට අනින ඇවිල්ලා. තොපිට පිරිත් ටිකක් කියන්න බෑ භාවනා කරන්න මෙතන. මම පූජා කරපු එකේ කියලා. ගොඩාක් ආරණ්‍ය වැහි වැහි අන්ධකාර වෙලා ගියේ. ගොඩාක් ඒවා පූජා කරපු මේ වගේ ඉපදිච්ච නිසා. අතහැර ගන්න බැරි වුණා. ප්‍රාර්ථනාව පිහිටියා ඒකෙම. හිත ඒකෙම කැරකි කැරකි පිහිටියා. අතිශයින් භයානක දෙයක් මේක හිතේ ඒකේ බැඳෙනවා කියන එක. ඉතින් ඒ නිසා ප්‍රාර්ථනාව පිහිටියොත් වෙන දෙයි. මරණ සතිය වඩන්ඩ ඒ මරණ සතිය වඩනකොට දැන් මේ තිබ්බේ මරණ සතිය වඩන හැටි මරන්ට ගෙනියන ගවයෙක් තියෙන පියවරක් පාසා මරණයට ලං වෙන්නේ. ජීවිතය කියන්නේ තනාග තියෙන දිය බිඳුවක් වගේ. ජීවිතය කියලා කියන්නේ දිය බුබුලක් වගේ. ජීවිතය කියන්නේ දියේ ඇඳි ඉරක් වගේ. ජීවිතය කියන්නේ කෙළපිඩක් වගේ. එහෙම නේද ඉගෙන ගත්තේ අපි. තව ජීවිතය කියන්නේ දවසක් තිස්සේ රත් තුන කබලකට වැටෙන මස් කෑල්ලක් වගේ ඇකිලිලා යනවා. ඒ නිසා සතෙක් සර්පයෙක්ගෙන් මට හානියක් වෙන්න පුළුවන්. ඊළඟට අවියායුධ වලින් හානියක් වෙන්න පුළුවන්. බෝම්බයක් හරි පුපුරලා මැරෙන්න පුළුවන්. ඊළඟට බොහෝ අය මැරෙනවා මේ හිටියා උදේ වෙනකොට මැරිලා. මේ අපි හිටියට ඇඟ ඇතුලේ මොන ආබාධි තියෙනවද කියලා කවුද දන්නේ? රෝගාබාධය නිසා මැරෙන්න පුළුවන්. සතුරන් නිසා මැරෙන්න පුළුවන්. අමනුෂ්‍යයන් නිසා මැරෙන්න පුළුවන්. අමනුෂ්‍යයන් නිසා මැරෙනවනේ. පින්වත්නි අවුරුදු 20ක විතර පුතේ එයා මේ ෆෝන් එකකින් Facebook එකක් හදාගෙන ඔන්න කට්ටියට මැසේජ් කර ඉන්නවා. මේ කොල්ලා ටිකක් කඩවසන් නිසා කෙල්ලෙක් ඔන්න මේ කොල්ලගේ ෆෝන් එකට දැන් කතා කරනවා මැසේජ් දානවා. මාසයක් විතර යනකොට ඔයා මුණ ගැහෙන්න ඕන කියලා. ඒ කෙල්ල කියනවා දැන් බඳින්නලු. අර කොල්ලා කියනවා අනේ මම මේ පුංචි වයසේ නෑ මම බඳින්න ඕන. ඊට පස්සේ දවසක් මෙයා කෑම එකක් හදාගෙන ඇවිල්ලා කැව්වා කොල්ලට. ඊට පස්සේ කොල්ලා කෑම කෑවා ගියා. පහුවදා අර කෙල්ල ඇවිල්ලා කොල්ලගේ ගෙදරම නැවතුණා. ඊට පස්සේ මොකද උනේ? අර කොල්ලට දැන් කර කියා ගන්න දෙයක් නැහැ. ඔන්න පොඩි වයසේ බැන්දා. ටික දවසක් යනකොට කෙල්ල ෆෝන් එකේමයි. ඒකට බහින් බස් වුණා. දවසක් තරහ ආවා. ළඟ තිබ්බ පොල්ලක් ගත්තා කෙල්ලට ගැහුවා. කෙල්ල මැරුණා. බැඳලා මාස 3යි. දැන් කොහොමද ජීවිතේ? මනුස්ස ජීවිතේ දුර්ලභව ලැබුණේ. ඊට පස්සේ කොල්ලන්ට තරහ යන්නේ නැති ළමයෙක් තමයි මේ තරහ යන්නේ. පස්සේ බවුන්ට කෙල්ල ඒ කෙල්ලගේ ඇඟින් යන ලේ ටිකක් ඉනා බන්ධනයකට මේවා කළා යකෙක් බැඳලා තමයි දාලා තියෙන ඉනා බෙහෙතක් දීලා. කොල්ලට එක කැවුනා. තොගේ ලේ නිසා තමයි මම මේක ගැඟට වෙලා ඉන්නේ කියලා අර යක්ෂයා අර කොල්ලට ආවෙස් වෙලා තමයි පොල්ලෙන් ගැහුවේ. අමනුෂ්‍යෝ නිසා වෙන මරණය. නමුත් ඕවා මොන නඩුවට කියන්නද? මොන උසාවියට කියන්නද ඕවා? ජීවිත පුංචි කාලෙම ඉවරයි. මරණය
වේගෙන් එනවා. සමහරවිට එක්කෙනෙක් මැරුණාට පස්සේ ජීවත් වෙලා ඉන්න කෙනා 100,000 වාරයක් මෙරි මෙරි ඉපදෙනවා. මැරුණාට කමක් නැහැ. ගිහිල්ලා දෙව්ලෝක උපදිනවා නම් මැරුණාට පස්සේ මේ සත්වයා යන්නේ නිරේනේ, තිරිසන් ලෝකේනේ, പ്രേත ලෝකේනේ, අසුර ලෝකවලනේ. ඒ නිසා බුද්ධ ශාසනය අහිමි වෙනවනේ. සත්පුරුෂ ඇසුර අහිමි වෙනවනේ. ඒ නිසා නේද මේ මනුෂ්‍ය ජීවිතේ රැකගන්න කියලා කියන්නේ. මම මැරෙයි කියලා සිහි කරන කෙනා හිත මැරෙනවා නම් මොකට බොරු කියන්නද කියලා එක බොරුවක් හරි නොකිය හිටියොත් ඒක ඔහුට සැපේ පිණිස පවතිනවා. ඒ නිසා නිතර මරණය ගැන සිහි කරන්න. මේ ගාත්ත උසුම ටික හෙලා ගන්න බැරි වුණොත් මැරෙනවා. කන කෑමක් දිරවා ගන්න බැරි වුණොත් මැරෙනවා. හෙලකින් පල්ලකින් වැටුණොත් මැරෙනවා. මේ පාරේ යනකොට මේ යකඩ ගොඩවල් වාහන කියලා එන්නේ. ඒකෙදින් අපිට කරදරයක් වෙන්න පුළුවන්. මරණය නියතයි. කියලා නිතර අර මරණය ගැනම කල්පනා කරන්න ඕන. එහෙම මරණය ගැන කල්පනා කරන්න මරණ සතිය හරිය උපකාරයි. අප්‍රමාදී වෙන්න. නැත්තම් හැම වෙලාවෙම ජීවත් වෙනවා කියන සංඥාව තියෙන්නේ. පින්වත්නි, පුච්චපු මැටි බඳුන් හෝ පුච්චපු නැති මැටි බඳුන් හෝ හැම මැටි බඳුනකටම උරුම වෙච්ච දෙයක් තියෙනවා. මොකක්ද ඒ? කැඩෙන එක. කැඩෙනවාමයි. ඒ වගේ තමයි අපි සියලු දෙනාටම උරුම වෙච්ච එකක් තියෙනවා. ඒ තමයි මරණය. අපේ සමහර අයගේ දෙමව්පියෝ ඊළඟ අපි කාගෙත් ආච්චිලා සීලා මැරිලා. ඒ ඇත්තන්ගේ දෙමව්පියෝ මැරිලා. අපි ඉන්න ගෙවල් වල ඉඩ කඩන් වතු පිටි සුද්ධ කරගෙන වැට ගහගත්ත මිනිස්සු මැරිලා. ගම් වල හිටපු අය මැරිලා. අපි සිංහලයෝ කියලා ආදී සිංහලුන් ගැන කතා වෙනවා. ඒ සිංහල මිනිස්සු දැන් මැරිලා. රජවරු මැරිලා. ඔක්කොම මැරුණානේ. අර ධාතුසේන රජුරු මරපු දෙවෙනි කාශ්‍යප මන මතක හැටියට ඔහු තමයි පියා මරලා ඇවිල්ලා සීගිරිය මාලිගාව හැදුවේ. දැන් ඒ ඇත්තොත් මැරිලා. යුද්ධ කර මේ රට අල්ලගන්න ගිය ඔක්කොම මැරුණා. යුද්ධ කරපු අයත් මැරුණා. එක යුද්ධයකදී කොච්චර මැරෙනවද සෙනඟ? පොඩි ළමා ලපටි කොච්චර මැරෙනවද? ශෝකෙන් කොච්චර මැරෙනවද? ඒ සියලු දෙනා එක තැනක තියෙනවා. රජතුමාගේ පුතා ඉතුරු වුණා සතුරු රජා එනකොට මේ ලංකාවේ. ඊට පස්සේ ඒ කොල්ලගේ අතපය කපන්න රජුරු නියෝග කළා. ඊට පස්සේ පොඩි චූටි බබා ඉතින් ගිහිල්ලා ඇදගෙන යනවා. ඊට පස්සේ අර ලොකු කඩුව අරගෙන මේ වදකයා ඉන්නකොට අර පොඩි කෙනා අහනවා, ඇයි මාමේ මාව මෙහෙට ගෙනාවේ කියලා. තොගේ අතපය කපන්න කිව්වා. අනේ එහෙම කැපුවොත් එහෙම මං කැවුම් කන්නේ කොයි අතින්ද කියලා ඇහුවා. එච්චර පුංචි වයස. අනේ මං කැවුම් කන්නේ කොහෙන්ද? එච්චර පුංචි වයසේ උපන් සත්වයා මනුස්ස ජීවිතේ විඳින දුක අර වදකයාගේ පපුව පිච්චිලා ගියා කියනවා. ඊට පස්සේ කැවුම් කන්න එක අතක් ඉතුරු කළා. අතපය කපලා දැම්මා. පුදුම විදිහේ මරණය තියෙන්නේ. සමහර රජවරුන්ගේ ඇස් උපුටලා තියෙනවා. අම්මෝ මහවංශ කියවන්නකො බලන්න. මේ අපේ ඉතිහාසෙ විච්ච දේවල්. ඔය ASCII තමයි ඉතින් රහතන් වහන්සේලා හිටියේ.
මඟපල්ලාවෙන් හිටියෙත් ඕක ASCII. රුවන්වැලි සෑය මළුවේ උඳු වපුරලා තියෙනවා. එතකොට මළුවේ ගල් අල්ලලා නැහැ වැලි. උඳු වපුරලා තියෙනවා. ඒ අයත් මැරුණා. ශ්‍රද්ධාවන්ත රජවරුත් හිටියා. එක රජෙක් මට නම මතක නැහැ. ඒ රජතුමා රුවන්වැලි සෑය මළුවට ගිහිල්ලා රුවන්වැලි සෑය මළුවේ පේසාවල් වල කූඹි මොනර පිල් වලින් අර කූඹි අරන් කැලේට දාලා කොච්චර ශ්‍රද්ධාවක්ද කියන්නේ රුවන්වැලි සෑය මළුවේ පේසාවල් තුනම සෝදලා තියෙන්නේ හග්ගෙඩි වලින් පැන් ගෙනියලා මෙතන බේසමත් තියාගෙන හග්ගෙඩියෙන් වක්කොන්නව නෙවෙයි මළුවෙන් පිට ඉඳලාම හග්ගෙඩියට පැන් පුරවගෙන වටේ පැදකුණු කරලා හග්ගෙඩියෙන් පැන් දදා තමයි පේසාවල් හොදලා තියෙන්නේ. අද ඉතින් හොස් එක අල්ලනවා අපි. ඒ රජවරු මහසෑය වැඳලා තියෙන හැටි. ඒ වගේ ශ්‍රද්ධාවෙන් හිටපු අය මැරුණා. තව තූපාරාමේ කඩලා ඒ තූපාරාමේ ධාතු කරඬු ඉතුරු කරලා වටේම තියෙන වස්තු අරගන්නවා. ඒ විනාශ කරපියුමුත් මැරුණා. සියලු දෙනාට මරණය ඒකාන්තයි. සියලු දෙනාට මරණය ඒකාන්තයි. නමුත් තමන් හොඳක් කළොත් හොඳ පැත්තටත් නරකක් කළොත් නරක පැත්තටත් තමන්ගේ ජීවිතය යනවා. ඉතින් ඒ නිසා හොඳට කල්පනා කරලා තුනුරුවන් ගුණ සිහි කරලා සීලේ සිහි කරලා මරණානුස්මතිය එකතු කරගන්න ජීවිතේට මම මැරෙනවා කියලා. මැරෙනකොට මොනවද අරන් යන්නේ කියලා. මලගෙවල් වලට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. උඩුකුරුව ඉන්නවා අර මෘත ශරීරය. දැන් බලන්න ඔය මලගෙවල් වලට ගිහිල්ලා හතර පැත්තේ ඉඳලා ඕම්බි ගහන බූරුවා ගහන මිනිස්යන්ගෙන් එකෙක් මැරුණොත් ඒකගේ මලගමේදී අර තුන් දෙනාම තව එකෙක් එකතු කරගෙන බූරු ගහනවද නැද්ද? මරණයට මඟුලට කට්ටිය ඔක්කොම එකතු වෙලා උයන උපාසක අම්මලා ටිකෙන් එක උපාසක අම්මා කෙනෙක් මැරුණාට පස්සේ අර ටිකම එකතු වෙලා උන්දගේ මලගමේ උයන් නැද්ද? ඔහොමනේ ජීවිතේ. ඔහොමනේ ජීවිතේ. කිසිම ස්ථිරසාර බවක් නැහැ. ඒ නිසා භාවනාවක් විදිහට පුරුදු වෙන්න මරණ සතිය. එතකොට මේ භාවනාව ආසනයක ඉඳගෙන එහෙම්ම කරගෙන එකක් නෙවෙයි. යද්දින් එද්දින් වාහනේ ඉද්දින් බසේ යද්දින් කරද්දින් වැඩපලක් විවේකයෙන් ඉඳිද්දින් හාන්සි වෙලා ඉඳිද්දින් රැය නින්දට යද්දින් උදේ අවදි වෙද්දින් නිතර සිහි කරන්න ඕන එකක් මාගේ මරණය ගැන. මරණයට සූදානම් වෙලා ඉන්න කෙනා මරණය ඉදිරියේ බය නැහැ. හිතෙන් බලන්න මං අත්හැරලා තියෙනවද හැමදේම අල්ලගෙනද තියෙන්නේ? ටික ටික අත්හරින්න පුරුදු වෙන්න. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ බත් වේල් ගාන පවා ගණන් කරලා කිව්වා. ශාස්ත්‍රවරයෙක් විදියට දේශනා කරන්න ඕන දේ අප්‍රමාදී වෙන්න කියන කාරණාව වදාලා. ඒ නිසා මරණ සතිය පුරුදු කරගනිමින් අප්‍රමාදීව අපටත් මේ ජීවිතේ ගුණධර්ම දියුණු කරගන්නට වාසනාව ලැබේවා. සාදු.